අයිබෝන් පුතේ අපි අද භ්‍රමණ චලිතය පිළිබඳව තමයි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය සතියේ ඉගෙන ගත්ත කාර්ය ශක්තිය සමතාව ගැටලු. ඉතින් තව පේපර් එහෙම කරන්න මම ඉස්සරහට පේපර් කරලා මේ වීඩියෝ ටික එවන්නම්. ඒ වගේ ක්‍රමයක් දාගමු. ඉස්කෝලේ පටන් ගැනීම ප්‍රමාද වුණොත් අපි ඒ වගේ වැඩපිළිවෙලක් යොදමු. හරි පේපර් පැත්තට. ඒ වගේ හරි. හොඳයි එහෙනම් අපි බලමු භ්‍රමණ චලිතය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි අතරම මේ භ්‍රමණය සහ වෘත්ත චලිතය භ්‍රමණ චලිතය සහ වෘත්ත චලිතය කියලා ඔයගොල්ලෝ අහලා ඇති මේ අපි එකිනෙකට වෙනස් වචන දෙකක් නේද? භ්‍රමණ චලිතයයි වෘත්ත චලිතයයි. එතකොට ඒ දෙක මොකක්ද කියලා අපි පොඩ්ඩකට නිකන් හිතුවොත් මෙන්න මෙහිම හිතමු. හොඳයි. දැන් අපි සලකන වස්තුවක් තියෙනවා මොකක් හරි අපි දැන් මේ මාවම හිතමු හරිද? දැන් මම මෙහෙම කරකිනවා. එතකොට මම කරකෙන්නේ කාගේ වටේද? එතකොට මම කරකෙන්නේ මේ මගේ ශරීරය හරහා යන අක්ෂයක් වටා. එතකොට ඒ අක්ෂය තියෙන්නේ මගේ මං මතමයි. අන්න එහෙනම් ඒක භ්‍රමණ චලිතයක්. හරි භ්‍රමණ චලිතය. තව වෙලාවක මම කරකිනවා මේ පුටුවක් වටේ. දැන් මේ හරිය තියෙන පුටුවක් වටේ කරකිනවා. හරි අන්න ඒක. එතකොට මම කරකින්නේ කාගේ වටේද? අනුන්ගේ වටේ. මෙන්න මේ අනුන්ගේ වටේ කරකින එකට අපි කියන වෘත්ත චලිතය. තමා මත පිහිටි අක්ෂයක් වටා කරකින එකට අපි කියන භ්‍රමණ චලිතය. දැන් අපි හිතමු මේ වගේ ලෑලි කෑල්ලක් තියෙනවා. මේ වගේ ලෑලි කෑල්ලක් තියෙනවා. හරි මේ ලෑලි කෑල්ලේ අපි මේ වගේ සිදුරු කිහිපයක් තියෙනවා කියන හිතමු. එතකොට තව මෙතනින් ඇණයක් ගහලා මෙන්න මේ ටික ඉතින් මොකකින් හරි දෘඩව සවි කරලා මේක කරකවනවා. එතකොට දැන් මේක කරකෙන්නේ මෙන්න මේ සිදුරු වටේනේ. අන්න ඒක වෘත්ත චලිතය. ඒ අනුන්ගේ වටේ කරකිනවා. හරි වෘත්ත චලිතය. දැන් අපි මෙන්න මෙතනින් ඇණයක් ගහලා ඒක වටේ කරකවනවා. එතකොට එයා කරකෙන්නේ මේ තමන් මත පිහිටි අක්ෂයක් වටානේ. ආන්න ඒක භ්‍රමණ චලිතය. හරි ওই විදිහට තමයි භ්‍රමණ චලිතයයි වෘත්ත චලිතයයි අපි වෙන්කොට හඳුනාගන්නේ. හරිද? එතකොට අපි ඔක අර මේ 8 9 පන්ති වලදී නම් කියනවා පෘථුවිය තම අක්ෂය වටා කරකින එකට කියනවා භ්‍රමණය වෙනවා කියලා. භ්‍රමණය. පෘථුවිය සූර්යයා වටා කරකින එකට කියනවා පරිභ්‍රමණය. ඒක අපි අද කතා කරන්නේ වෘත්ත චලිතය කියලා. හරිද? වෘත්ත චලිතය. දැන් අපි මෙහෙම හිතමු. දැන් ඔන්න ඒ වෘත්ත චලිතය සහ භ්‍රමණ මේ දෙකම අපි එකටම ඉගෙන ගන්නවා. හරි? ඒ කියන්නේ දැන් මුලින් භ්‍රමණ චලිතය ඊට පස්සේ වෘත්ත චලිතය කියන ඒ කොටස් දෙකම එකට ඉගෙන ගන්න. හරිද? එතකොට මේ දෙකේ ලොකු වෙනසකුත් නැහැ. දැන් අපි මෙහෙම හිතමු. දැන් මේ ලෑල්ල මෙන්න මේ අක්ෂය වටා කරකින මේ වස්තුව මේ විදිහේ තියෙන ලෑලි කැල්ල එහෙම නැත්නම් මේ ආස්තරය මේ අක්ෂය වටා කරකින මෙතන යන අක්ෂය වටා. එතකොට මෙන්න මෙතන ඉන්නවා මේ ලෑල්ල මත පොඩි මේ කෘමියෙක් ඉන්නවා. මේ කෘමියෙන් අහන ඔයා කොහොමද චලිත වෙන්නේ? එයා කියන්නේ මොකද්ද? මම චලිත වෙන්නේ මෙන්න මේ අක්ෂය වටා කොහොමද? ලෑල්ල යනවා භ්‍රමණ චලිතේ. එතකොට මෙන්න මේ කෘමිය යනවා මේ එයාට අයිති නැති වෙන තැනක් වටා වෘත්ත චලිතේ. වෘත්ත චලිතේ. හරිද? ආන්නේ. එතකොට මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? මේ භ්‍රමණ චලිතයයි වෘත්ත චලිතය කියන්නේ මහා ලොකු වෙනසක් නෙමෙයි. ඒ කියන්නේ එකිනෙකට වෙනසකුත් නැති තරම්. හරි වෙනසකුත් නැති තරම් අපි නමුත් වෙනසක් තියෙනවා භ්‍රමණය සහ වෘත්ත චලිතය. වෘත්ත චලිතය අපි ඇත්තටම සලකන්නේ කුඩා වස්තු සඳහා. භ්‍රමණ චලිතය ලොකු වස්තුවක් සඳහා. එහෙමත් අපිට හිතන්න පුළුවන්. දැන් මේ ලොකු වස්තුව මත ඉන්න මේ කෘමියා යන්නේ වෘත්ත චලිතය. දැන් අපි හිතමු මේ පෘථුවිය මත පෘථුවිය කියන මේ ලොකු වස්තුව මේ අක්ෂය වටා කැරකෙනවා. ඒක භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙනවා. ඒතර පෘථුවිය මත ඉන්නවා මිනිහෙක්. මේ මිනිහා මොකද වෙන්නේ? ඒ මිනිහා දවසකට මෙහෙම වටයක් කැරකෙනවා. ඒතර එයා යන්නේ වෘත්ත චලිතය. ඒතර පෘථුවියේ ඉන්න අපි පෘථුවි අක්ෂය වටා වෘත්ත චලිතය යනවා.
එහෙම නැත්නම් පරිභ්‍රමණය වෙනවා. පෘථුවිය භ්‍රමණය වෙනවා. හරි. ඉතින් අපි එහෙනම් ওই දෙක ගැනයි අපි ඉගෙන ගන්න හදන්නේ මේ පාඩමේදී. එතකොට මේ දැන් අපි ගනිමු දැන් යම් භ්‍රමණය කියන්නේ කැරකෙවෙනවා කියන එකනේ නේද? එහෙම අපි ලියමු භ්‍රමණ චලිතය කැරකැවීමේ සිද්ධිය. කැරකැවීමේ සිද්ධිය. චලිතය. අපේ බොහොම සරලම වචනේ ලියුවා මේ කැරකැවීම ගැනයි මේ කතා කරන්නේ. කැරකෙන ඒවා අපි දැකලා නැතුව නෙමෙයි විදුලි පංකාව කැරකෙනවා, බයිසිකලේ රෝද කැරකෙනවා නේද? ඔගේ කැරකෙන ඒවා ඕන තරම් තියෙනවා. එතකොට දැන් අපි පොඩි ළමයින්ට මේ දුවන එක ගැන උගන්වනවා, රේඛීය චලිතය ගැන උගන්වනවා කියලා හිතමු. ආන් ඒ වගේ අද අපි කැරකෙන එක ගැන ඉගෙන ගන්න. මොකද රේඛීය චලිතය දැන් අපි සෑහෙන ඉගෙනගෙන තියෙන්නේ. ඉගෙන ගන්න දෙයක් නැති තරම්. දැන් අපි මෙන්න මෙහෙම හිතමු. දැන් බොහොම සරල ලේසි එකක් හිතමු. විදුලි පංකාවක් හිතමු. මෙන්න මේ වගේ. දැන් මේ විදුලි පංකාව එයාගේ අක්ෂය වටා භ්‍රමණය වේ. හරි භ්‍රමණය වේ. විදුලි පංකාව හරි අද විදුලි පංකාව එහි අක්ෂය වටා භ්‍රමණය වේ. භ්‍රමණය වේ. හරි ඔහොම හිතන්න. එතකොට මෙන්න මේ දැන් මේක කවුරු හරි කරකවනවා කියලා හිතමු නිකන් මේ පංකාව කොස්සකින් විදුලිය දාන්න කොස්සකින් අංශක 10ක් කරකවනවා. අංශක 10ක් කරකවනවා. එහෙම හිතමු. හරි තීට කෝණයක් කරකවනවා. මෙන්න මේ කෝණයට අපි කියනවා කෝණික විස්ථාපනය. ඒ කියන්නේ එයා චලිත වූ කෝණයට කියනවා කෝණික විස්ථාපනය. හරිද? චලිත වූ කෝණයට කියනවා කෝණික විස්ථාපනය. හොඳයි ඔය ටික අපි ඉස්සෙල්ලා පුරුදු වෙමු. ඒ කියන්නේ අපි දැන් මේ යන මුලයි අගයි අතර වෙනසට කියනවා විස්ථාපනය. ඒ වගේ කැරකුණු කෝණයට කියනවා කෝණික විස්ථාපනය. හොඳයි අපි එහෙනම් ලියාගමු විදුලි පංකාව එහි අක්ෂය වටා භ්‍රමණය වේ. යම් කාලයකදී ඉතින් කාලයක් ගත වේ. අපි කාලය කියන එක ලියන්න ඕනෙත් නැහැ. අපි ලියමු පංකාව තීට කෝණය කැරකැවුවහොත් ඒ කියන්නේ භ්‍රමණය කළහොත් කියන එක මම නිකන් පොඩි ළමයින්ට දෙන වචනයක් වගේ කිව්වේ. හොත් මෙහි මේක අඳින්න ඕනේ. පුතා ඒ කියන්නේ මේ අදහස දැන් ඉස්සෙල්ලා අපි මේ කෝණික විස්ථාපනේ, කෝණික ප්‍රවේගයේ, කෝණික ත්වරණය වගේ සිද්ධීන් ටිකක් තියෙනවා. ඉගෙන ගන්න. ඒව අතර සම්බන්ධතා තියෙනවා. ඊට පස්සේ අපි ටික පුරුදු වෙමු. ඊට අදාළ චලිත සමීකරණ තියෙනවා. ඒ වගේ අර එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේ ලස්සනට තේරුම් ගමු. හරි. අඳ ගන්න ඕනේ. විදුලි පංකාවේ යක්ෂය වටා භ්‍රමණය වේ. පංකාව තීට කෝණයක් කැරකෙවුවහොත් මෙහි තීටට කෝණික විස්ථාපනය යයි කියනු ලැබේ. කෝණික විස්ථාපනය කියලා අපි කියනවා මේ තීටට කෝණික විස්ථාපනයයි කියනු ලැබේ. හොඳයි ලියා ගන්න. හරි. දැන් අපි බලමු ඊළඟට කොණ මනින සම්මත ඒකකය
තමයි රේඩියන් වේ. රේඩියන් මෙතන මම ලියන්න රේඩියන් වේ. හරි. රේඩියන් වේ. ඒවා ලියා ගන්න. මේ සියලුම ඒවා ලියන්න ළමයි පොඩි පොඩි අදහස් පවා මම කියන ඒවා අවශ්‍යයි ලියා ගන්න. ඒවා වටිනවා. හරි කෝණමානින සම්මත ඒකකය රේඩියන් වේ. ඉතින් මොකද්ද මේ රේඩියන් කියලා කියන්නේ? අපිට පුරුදු අංශකනේ නේද? අංශක සහ රේඩියන් කියන්නේ මොකද්ද? අපි පොඩ්ඩක් බලමු. මේ අංශක අපි ලියමු මේ සම්පූර්ණ වටයක් අංශක 360ක් බව අපි දනිමු. අංශක 360කි. ඒක අපි දන්නවා. එතකොට මේ 360 කියන අංකය ආවේ ඒක විද්‍යාත්මකව නෙමෙයි. දැන් අතීතයේ මිනිස්සු හිතුවේ අවුරුද්දකට දවස් 360යි ලෝකයේ පෘථුවිය සූර්යයා වටා හරි කොහොමද කරකිනවා එක දවසකට ගමන් කරන කෝණය තමයි අංශක 1 කියලා ඒ මිනිස්සු එහෙම හිතුවා. එහෙම තමයි අද තියෙන කැලෙන්ඩරේ හදලා තියෙන්නේ. මාස 12යි අවුරුද්දකට නේද? ඒක හරි කැතයි. මාස 10ක් තිබුණා නම් හොඳයිනේ නේද? පොඩි ළමයිට එහෙම ගණන් හදන්න ගියාම හරි අවුල්. හරි? මාසයකට දවස් 28යි 29යි 30යි ඔය වගේ එක ඒවා තියෙනවා නේද? ඉතින් හරි අවුල් නේද? මාසයකට දවස් 10යි ඒ වගේ මොකක් හරි එහෙම නැත්නම් දවස් 100යි. දවස් 100ක් මාසෙ එහෙම තිබුණා නම් හරි ලේසි. ඉතින් නමුත් ඉතින් මේ කමන්න ලෝකෙ මිනිස්සු පුරුදු වෙච්ච විදියනේ නේද? පුරුදු වෙච්ච දෙයක් වෙනස් කරන්නත් බෑ. ලොකු වරදකුත් නෑ. ඒ කමන්නේ. ඒව වැඩි ගණන් වලට එන්නේ නැති නිසා. නමුත් කෝණ මනින්න බෑ අංශක වලින්. ඒක නියම විද්‍යානුකූල නැහැ. හරි විද්‍යානුකූල නැහැ. ඒ නිසා කෝණ මනින සම්මත SI ඒකකය රේඩියන් වෙනවා. කෝණ මනින SI ඒකකය රේඩියන්. අපි බලමු රේඩියන් කියන්නේ මොකක්ද කියලා. මෙන්න මෙහෙම. රේඩියන් අහන්න දැන් මෙන්න මේක. දැන් අපි වෘත්තයක් අඳිමු. මෙන්න වෘත්තය. මේ වෘත්තය අරයට කියන්නේ රේඩියස් කියලා. මෙන්න වෘත්තය අරය. දැන් අපි මේ වෘත්තය අපි පොඩි කාලේ කියන්නේ නිර්මාණ එහෙම කරන්න පටන් ගන්නේ 9 10 11 පන්ති වල කවකටුවෙන් වෘත අඳින්න හරිම ලේසි. ඊට පස්සේ මෙන්න මේ අරගෙන මෙහෙම කෑලි කැපුවාම කෑලි කපාගෙන යන චාප කැපුවාම හරියටම මේ වගේ කෑලි 6ක් එනවා කියලා හොයාගත්තා. ඉතින් ඒ වගේ කෑලි 6ක් නොම එක කෑල්ලක් ගත්තොත් මේක R මේකත් R සමපාද ත්‍රිකෝණයක් එනවා. මේක කෝණයක් අංශක 60යි. අපි ඔය වගේ එකක් ඉගෙනගෙන තියෙනවානේ නේද? කොහොම ඒවා අපි ඕලෙවල් කාලේ ඉගෙනගෙන තියෙනවා. දැන් මේ මං දැන් කියන්නේ විතර ටිකක් කිට්ටු එකක්. මෙන්න මෙහෙම එකක්. දැන් මෙහෙම කවකටුවෙන් චාප කපන්නේ නැතිව දැන් කවකටුවෙන් චාප කැපුවා නම් මේ වගේ ගානට සමපාද ත්‍රිකෝණයක් නෙන්නේ. එහෙම නැතුව මෙන්න මේ අරේ දිගට සමාන නූල් කෑල්ලක් අරගෙන මෙන්න මේ අරේ දිගට සමාන නූල් කෑල්ලක් අරන් ඒ නූල් කෑල්ල මෙන්න මේ වෘතයේ පරිධිය ඔස්සේ කියන්නේ වෘත චාපයක්සේ හදනවා. හැදුවාම දැන් කෙලින් දුරනේ අර මෙතෙන්ට ආවේ. හරි දැන් මේක රවුම් වෙලානේ රවුම් වුණාම අච්චර දුර නෑ. මෙන්න මෙතනින් මේක ඉවර වෙනවා. නූල් කෑල්ල ඉවර වෙනවා. ඒ කියන්නේ අංශක 60ට කලින් ඉවර වෙනවා. ආන්න මෙන්න මේ කෝණයට තමයි අපි රේඩියන් එකක් කියලා කියන්නේ. ඒතර විද්‍යානුකූල බවක් තියෙනවා. අරය වගේ ඡාප කොටසකින් සෑදෙන කෝණය තමයි රේඩියන් එකක් කියලා කියන්නේ. ඒක අංශක 60ට වඩා ටිකක් අඩුයි. අංශක 58ක් විතර වෙනවා. එතකොට ඒ වගේ ඒවා 6 එහෙම් පිටිම වටයකට හරියටම 6ක් නෙමෙයි තියෙන්නේ 6කට වඩා ටිකක් තියෙනවා. හරි දැන් පැහැදිලිනේ රේඩියන් එකක් කියන්නේ මොකද්ද කියලා. හරි අපි ඒක ලියාගමු.
එකයි මේ රූපෙත් අඳින්නේ එකයි රේඩියන් යනු අරයේ දිගට සමාන දිග ඇති ඡාප කොටසකින් ආපාතනය වන කෝණයයි හරිද එතකොට සමාන හරිනේ අරයේ දිගට සමාන ඡාප කොටසකින් හරි කේන්ද්‍රය ආපාතනය වෙන කොන කේන්ද්‍රය මෙතනට කේන්ද්‍රය කියන වචනේ දාමු ළමයි කේන්ද්‍රය ආපාතනය වන කෝණයයි අපි ඒව කේන්ද්‍රය ආපාතනය වන කෝණය පරිධි ආපාතනය වෙන කෝණයෙන් භාගය එහෙම වගේ අර ප්‍රමේයන් තියෙන්නේ ගණිතේට නේද ඒ නිසා මේ වචන එච්චම අමාරු නුහුරු ඒවත් නෙමෙයි ඔන්න රේඩියන් එකක් කියන්නේ මෙච්චරයි එතකොට සම්පූර්ණ වටයක් කියන්නේ සම්පූර්ණ වටයක් යනු ළමයි රේඩියන් යනු 6.28 රේඩියන් වේ. ඒතර සම්පූර්ණ වටයක් කියන්නේ රේඩියන් මෙච්චරයි. තව එය 2π ලෙස ලියයි. ඒ කියන්නේ ඒක තමයි අපි 2π කියලා කියන්නේ මේ රේඩියන් වලින්. ඔන්න කෝණික විස්ථාපන එහෙම නැත්නම් කෝණ මනින සම්මත SI ඒකක රේඩියන් එකක් කියන්නේ ඔන්න ඔය වගේ ප්‍රමාණයක් ලියා ගන්න right දැන් අපි ඊළඟට ලියාගමු මාතෘකාව කෝණික ප්‍රවේගය ඉතින් අර අපි සාමාන්‍ය රේඛීය ප්‍රවේගය නිකම් ප්‍රවේගය කියන වචනේ ඉගෙනගෙන තියෙනවා ඒතර කෝණික ප්‍රවේගය කියන්නේ ඒ විදියමයි මොකද ඒකක කාලයකදී ඇති කර ගන්නා කෝණික විස්ථාපනය හොඳයි මොකද ඒකක කාලයකදී ඇති වන කෝණික විස්ථාපනයයි ඔන්න කෝණික ප්‍රවේගය කියන්නේ ඒකක කාලයකදී ඇති කරගන්න ඇතිවන කෝණික විස්ථාපනයයි එහෙමනම් සමීකරණයකින් ලියමු කෝණික ප්‍රවේගය ඔමේගා මේක ළමයි W අකුර වගේ අකුරක් ග්‍රීක අකුරක් ඔමේගා මම මෙතන ලියන්නම් ඒක ඔමේගා කියලා සංකේත ගන්න සමානයි කෝණික විස්ථාපන වෙනස එහෙම නැත්නම් කෝණික විස්ථාපනය කිව්වත් කමක් නැහැ අපි එහෙම ලියමු කෝණික විස්ථාපනය ඩෙල්ටා තීටා එමෙතන තීටා කියලා විතරක් ලිව්වත් කමක් නැහැ බෙදීම කාලය
ඉතින් වෘත්ත චලිතයේ භ්‍රමණ චලිතයේ වැඩිපුර වැඩි ගණන් ඇවිල්ලා නැහැ තවම. මොකද හේතුව මේක සමහර ළමයි හිතන්නේ අමාරු එකක් කියලා. ඒ නිසා මහා බරපතල ඒවා නැහැ. නමුත් අපි අද ඉගෙන ගන්නවා ඕනෑම ගැටලුවක් විසඳ ගන්න පුළුවන් විදියට. හරි. ඒ කියන්නේ බොහොම තේරුම් ඇතුව ඉගෙන ගමු. ඔමේග සමානයි ඩෙල්ටා තීටා බෙදීම t අපි ඒක හරියට ළමයි මෙහෙම ලියන්න පුළුවන් v සමානයි s බෙදීම t මෙන්. හරි. මම එහෙම කියන්නේ කාට හරි අමතක වුණොත් ඒ කාර්යයට වේගය කියන්නේ විස්ථාපනය ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය. අන්න ඒ වගේමයි නේද මේක. හරි සියලු සමීකරණ එන්නේ මේ විදිහටමයි. ඒ නිසා ඉගෙන ගන්න අමාරු නෑ. දැන් අපි එමනම් ගැටලුවක් විසඳමු. පළවෙනි ප්‍රශ්නය. හොඳයි බොහොම සරල ප්‍රශ්නයක්. හොඳයි ඔර්ලෝස් හොඳයි ක්‍රියාත්මක වන ඔර්ලෝසුවක තත්පර කටුවේ කෝණික ප්‍රවේගය කොපමණද? අපි දැකලා තියෙන එකක් ඔර්ලෝසුව වල තප්පර කටුව වැඩ කරන එයාගේ කෝණික ප්‍රවේගය යන හැටි අපි දන්න. කෝණික ප්‍රවේගය කොච්චරද? මොකද පළවෙනිම ප්‍රශ්නේ නේද? හරි. කවන්න අපි සමීකරණය ලියලා බලමු. මොකක් හරි කාලයක් අරගෙන කෝණිත අරගෙන ලියලා බලමු. ඊට ඔමේගා සමානයි ඩෙල්ටා තීටා බෙදීම t දැන් ලියලා බලමු නේද? ළමා අපි මේකට මොකක් හරි කාලයක් හිතමු. එක්ක මිනිත්තුවක්. හරි එක්ක මොකක් හරි කාලයක් හිතන්න. එක්ක තප්පරයක් හිතන්න. හරි. ඉතින් මට හිතෙනවා දැන් අපි තප්පර කටුව දකිනවනේ. තප්පර කටුව වටයක් යනවා. තප්පර කටුව වටයක් යාමට ගතවන කාලය කීයද? තප්පර කටුව වටයක් ගියොත් ඒක අපි කියන්නේ මිනිත්තුවක්. අන්න එහෙනම් අපි මේක මිනිත්තුවකට කියලා හිතමු. හරි මිනිත්තුවක් සලකමු. හරි මෙතනින් මම ලියන්නම්. මොකද මිනිත්තුවක් සැලකූ විට සලකමු. එහෙමනම් මිනිත්තුවකට යා හැම් පිටින්ම වටයක් යනවා. සම්පූර්ණ වටයක් කියන්නේ 2π. බෙදීම මිනිත්තුවක් කියන ළමයි තප්පර 60යි. දැන් රේඩියන් වලින් 2π. හරි තප්පර 60යි. හරි නේද? මේ මිනිත්තුවක් කියන්නේ තප්පර 60යි. හරි. ඒ කියන්නේ මේක එහෙම විභාග වලට මේ වගේම එනවා. හරි ආවමදී අපි අවවරද්ද ගන්න. අපි මිනිත්තුවක් හරි මොකක් හරි වෙලාවක් සැලකන මිනිත්තුවක් සැලකුවාම එක වටයක් යන්නේ මිනිත්තුවකට. එක වටයක් කියන්නේ 2π. ඒතර කාලය තප්පර 60යි. දැන් එතකොට π බෙදීම 30යි. π බෙදීම 30යි එහෙම තිබුණත් ඇති. උත්තරය π බෙදීම 30යි. රේඩියන් තප්පරයට. ඔන්න ඒකකය. හරි ඒකකයක් ලියන්න රේඩියන් තප්පරයට. මේ පහ වෙනුවට අවශ්‍ය නම් 7න් 22 දාන්න පුළුවන්. ඉතින් දැන් අපි කොහොම තියමු. හොඳයි දැන් අපි තවත් ගැටලුවක් විසඳමු. දෙවෙනි ගැටලුව දෙවෙනි ප්‍රශ්නය. ළමයෙක් පොල්
පොල් ගෑමේදී වට 10ක් දෙකයි රේඩියන් තප්පරයට කෝණික ප්‍රවේගයෙන් හිරමණය කරකවයි. තවත් වට 20ක් 4යි රේඩියන් තප්පරයට කෝණික ප්‍රවේගයෙන් තවත් වට 20ක් 4යි රේඩියන් තප්පර කෝණික ප්‍රවේගයෙන් හිරවණය කරකවයි. හිරමණය කරකවයි. එහි සාමාන්‍ය කෝණික ප්‍රවේගය කොපමණද? මෙන්න ළමයි මේක මීට පෙර විභාගයකදීවත් ආපු නැති ප්‍රශ්නයක්. අපි උත්තරයක් ගමු. MCQ වලට එහෙම නේද? අපේ රොයල් එකේ ප්‍රශ්න වලට උනත් දාන ඒ විදිහ එකක් දාන්න පුළුවන්. හරි. ඒක තාම විභාගයකදී අවිල්ල නැහැ මේ වගේ ප්‍රශ්නයක්. අපි බලමු මේකට උත්තරයක් ගන්න. හරි. වට 10ක් මේ විදිහට කරකවනවා කොහොමද උත්තරේ ගන්නෙ නේද? පැටලෙවිලි සහිතයි වගේ බැලුවල්මට නේද? හොඳයි අපි ළමයි සාමාන්‍ය ප්‍රවේගය කියලා කියන්නේ මුළු කෝණය බෙදීම මුළු කාලය. එහෙමනම් අපි කරන්න ඕනේ ඒකයි. අපි සාමාන්‍ය කෝණික ප්‍රවේගය කියන්නේ මුළු කෝණය බෙදීම මුළු කාලය. මුළු කෝණය කියන්නේ ළමයි දැන් වට 10ක් කරකවනවා ඊට තව වට 20යි. ඒතර ඔක්කොම වට 30යි. එක වටයක් කියන්නේ 2π. ඒතර 2π වරක් 30 රේඩියන්. අන්න මුළු කෝණය. හරි? මුළු කෝණය එකයි. එතකොට කාලය හොයාගන්න ඕනේ. කාලය හොයා ගැනීම අපිට ගැටලුවක් තියෙනවා නේද? මතකද දැන් මේ වගේ රේඛීය චලිත නම් මෙහෙම x දුරක් යනවා යම් වේගයකින් v1 වේගයෙන්. තව 2x දුරක් යනවා v2 වේගයෙන්. එතකොට සාමාන්‍ය වේගය කීයද? ඒක ටිකක් ලේසි අර හිතලා ගන්න නේද? ඒ කියන්නේ ඒක මොනවා හරි කරගන්න පුළුවන්. දැන් මේකේ ඉන්නේ වට 10ක් කරකවනවා අර වේගයෙන්. තව වට 20ක් කරකවන වෙනත් වේගයකින්. හරි එහෙමනම් මේ අපි බලමු මේකට උත්තරයක් ගන්න. අපි මේ වගේ ගැටලුවක් විසඳද්දී මතකද කාලය හොයා ගන්නවා නේද? මේකට කාලය කොච්චරද මේකට කාලය කොච්චරද? කොහොමද අපි කාලය හොයන්නේ? v සමානයි u s බෙදීම t. තර t සමානයි s බෙදීම v. ඔය වගේ අපි කාලය හොයන්නේ. ඒ වගේ ළමයි මම මේවා ලියන්නේ ඔයගොල්ලන්ට අර මතක් වෙන්න ඕන රේඛීය චලිතේ. ඒක එක තමයි ඒ වගේ තමයි මේක. එහෙම හිතුවත් කමක් නැහැ. ඒ නිසා ඔයගොල්ලන් අවශ්‍ය නම් ඒව ලියා ගන්න. හොඳයි එන්න කාලය සොයමු. ඒ කියන්නේ අපි මුලින්ම සමීකරණයන් ලියමු. ඔමේගා සමානයි තීටා බෙදීම t. එතකොට ඒකෙන් එනවා t සමානයි t කියන්නේ තීටා බෙදීම ඔමේගා. තීටා බෙදීම ඔමේගා. පළමු t1 සමානයි මම මෙහෙම ලියන්නද ළමයි සංකේත වලින්. එතකොට අන්තිමට ආදේශ කරමු තීටා බෙදීම ඔමේගා 1. හරි? තීටා කියන්නේ 2π වරක් 10 වට 10යි. එතකොට t2 කියන්නේ කීයද ළමයි? මෙලෙසම නැත්නම් දෙවෙනුව t2 කියන්නේ
theta 2 බෙදීම omega 2 omega 2 දැන් අපි එන ලියපු සාමාන්‍ය ප්‍රවේගය ඒ කියන්නේ omega සමානයි theta 1 ධන theta 2 බෙදීම t1 ධන t2 ඒක මුළු කෝණය මුළු කාලයෙන් බෙදෙනවා සංකේතයෙන් හදමු අපි සංකේත වලින් එහෙම ගානක් ඇහුවොත් ෂෝක් එකට පුළුවන් ඒකට හදන්න දැන් අපි බලමු omega සමානයි theta 1 ධන theta 2 බෙදීම t1 ට දාන්න ඕනේ ළමයි මේක theta 1 බෙදීම omega 1 ධන theta 2 බෙදීම omega 2 හරිද දැන් පොදු හරයක් අරගෙන විසඳගෙන යන්න ඕනේ ඉතින් හරි නමුත් ඒක අපි පුරුදු වෙන්න ඕනේ හරි මම මෙතන ලියන්න ඉදමදින් සම හිත ගන්න එතන උඩ ප්‍රශ්නයක් නැහැ theta 1 ධන theta 2 බෙදීම මෙන්න මේ ටිකේ පොදු හරය omega 1 omega 2 මෙතන omega 1 වැඩි වෙනවා omega theta 1 වැඩි වෙනවා omega 2 ගෙන් ධන theta 2 වැඩි වෙනවා omega 1 ගෙන් theta 2 වැඩි කිරීම omega 1 මෙහෙම වෙනවා මේ දෙන්න උඩට යනවා එතකොට මුළු omega එක සමානයි omega 1 omega 2 theta 1 ධන theta 2 බෙදීම theta 1 omega 2 ධන theta 2 omega 1 ඔන්න සංකේත වලින් හදුවා සාමාන්‍ය ප්‍රවේගය සංකේත වලින් අහුවොත් හොයන්නේ ওই විදියයි බොහොම පිළිවෙලට ලියන දැන් අපි ආදේශ කරමු අගයන් ටික omega 1 කියලා කිව්වේ 2යි පළවෙනිින් කෝණික පොඩි omega 2 කියලා කිව්වේ 4යි theta 1 කියලා කිව්වේ වට 10යි වට 10ක් කියන්නේ 2π වරක් 10 2π වරක් 10 theta 2 කිව්වේ වට 20ක් වට 20ක් කියන්නේ එක වටයක් 2π නේ 2π වරක් 20 බෙදීම theta 1 කියන්නේ වට 10ට 2π වරක් 10 වරක් omega 2 කියන්නේ 4ට omega 2 කිව්වේ 4ට දැන් මේ වරද්ද ගන්න එපා හොඳ සිහියෙන් ඉන්න හරි මොකද්ද මේ ලියලා නේද හරි නැවත මේ ගාන ආපහු හදන්න දැන් මම ටික වේගෙන් හදන් යන නිසා නැවත හදන්න ඕගොල්ලෝ ගණන් නිර්මාණය කරන්න හරි දැන් මේ ළමයා වට 10යි මේක වට 20යි ඔය වෙනුවට වෙන මොකක් හරි ලියන්න පුළුවන් නේද? ඒ වගේ මේ ගණන් නිර්මාණය කරලා පුරුදු වෙන්න. හරි දැන් අපි මෙතෙන්ට එනකල් ලිව්වා ධන theta 2 කියන්නේ වට 20ට 2 කියන්නේ වට 20යි. ඔව් වට 20ක් කියන්නේ 2π වගේ 20ක්. omega 1 කියන්නේ 2යි. ඔන්න ඔක සුළු කරගන්නයි ඕනේ. ටිකක් සංකීර්ණ වැඩි ගන්න. omega සමානයි මෙතනෙන් 8ක් එනවා දෙවරක් 4 8යි මෙතන එනවා 20යි 5 මෙතන එනවා 40යි 5 ඒතර ඔක්කොම 60යි 5 වෙනවා 60යි ඉවරයි 5 එතකොට අපි මේක සුළු කරමු දෙවරක් 4 8යි 8යි මෙතනින් එනවා ඔක්කොම 20යි 5 මෙතනින් 40යි 5 60යි 5 බෙදීම දැන් මේ ටික සුළු කරගන්න තියෙන්නේ මෙතන එනවා 10 වරක් 4 40 80යි 5 ධන මෙතනින් එනවා 20 ඒවා දෙකක් 40යි 40 වලේ 80යි 80යි 5 එතන මේකත් 80යි 5 මේකත් 80යි 5 එතකොට 80යි 5 හරි ඔහොම එනවා එතන 5 කැපිලත් යනවා දැන් අපිට ඕනම් පුළුවන් මෙතනින් පය කපලා දාන්න හැම එකෙම තියෙන නිසා එහෙම නැත්නම් තව පේලියක්
ලිය අපි කපලා දාමු. හරි තව බිංදුවකුත් කපලා දාන්න පුළුවන්. 8කුත් කපලා දාත හැකි නේද මේ? 8 හරි කමන්න අපි මෙහෙම ලියමු. 8 වරක් 60 බෙදීම 80යි 80යි කියන 160 නේ. ආවම ලියමු. එතන බිංදුවට බිංදුවක් කැපිලා යනවා. හරි දැන් මේකත් කැපිලා ගියාම 16ට 2යි. මේකත් කැපිලා ගියාම 3යි. එතකොට ළමයි උත්තරේ එනවා 3යි රේඩියන් තප්පරයට. හරි. එනවාද මන්ද මෙතනින් මම ලියන්නම් 3යි රේඩියන් තප්පරයට. අවසාන උත්තරේ එන්නේ 3යි රේඩියන් තප්පරයට. ඔක තමයි සාමාන්‍ය වේගය. දැන් ඕගොල්ලෝ කාට හරි හිතුනොත් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. දැන් මේ වෙලාවේ එක හරි ගිහිල්ලා. දැන් සාමාන්‍ය කිව්වම හිතනවනේ එහෙම නේද? මේ වෙලාවේ නිකන් එක හරි වගේ. 2යි 4යි 2යි 6යි එක දෙකෙන් බෙදුවා 3යිනේ. නමුත් එහෙම බෑ. එහෙම වැරදි. හොඳේ. දැන් මේ වෙලාවේ හරි ගිහිල්ලා ඒක. ඒ කියන්නේ අර මෙයා වට 20යිනේ. මෙයා වට 10ක් වුණා නම් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ විදියටම හදන්න ඕනේ. හොඳ මේ විදියටම හදන්න අර සාමාන්‍යගේ කියලා මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එක එහෙම එන්නේ නැහැ උත්තරේ. හරිද? මේ වෙලාවේ අර වට 20ක් නිසා තමයි ආවේ. හොඳයි ඔයගොල්ලෝ ලියා ගන්න එහෙමනම් හොඳයි දැන් අපි බලමු තවත් ප්‍රශ්නයක්. මෙන්න තවත් ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නය. විදුලි පංකාවක් මිනිත්තුවට වට 120ක ශීඝ්‍රතාවයෙන් කැරකෙවි. කෝණික ප්‍රවේගය කොපමණද? කෝණික ප්‍රවේගය කොපමණද? ඒක මම සංකේත වලින් ගන්නම්. දැන් කෝණික ප්‍රවේගය ඔමේගා සමානයි මිනිත්තුවකදී කැරකුණු වට ගණන මිනිත්තුවකදී කැරකුණු කෝණය බෙදීම මිනිත්තු 1. හරි එහෙම ලියන්නම්. කෝණය බෙදීම කාලය. පුළුවන් තරම් මාත් එක්කම ලියා ගන්න. එතකොට වෙලාව අඩුවෙන් යන්නේ. ඇත්තට අපිට අර පන්තියේ ඉගෙන ගන්නවා වගේ ගැටලු අහන්න ඒ හැකියාව නැති වුණාට හරි දැන් මම ඇත්තටම ගැටලු අහන ප්‍රමාණය සෑහෙන්න අඩුයි. මොකද මම සෑහෙන්න පැහැදිලි කරලා දෙන නිසා. හරි ගැටලු ඇති වෙන තත්ත්වය අඩුයි. නමුත් ඉතින් ඔයගොල්ලන්ට මොනවාරි ගාණක් අහගන්න බෑ. ඉතින් නමුත් මේ ප්‍රශ්නය හැටියට මේක තමයි තියෙන හොඳම විසඳුම නේද? මෙහෙම හරි ඉගෙන ගන්න එක. හරි. ඒ නිසා උපරිමයෙන් ඉගෙන ගන්න. ඔයගොල්ලෝ පුළුවන් තරම් ඔය මමත් ඔය සමහර ගණන් කෑලි කොටස් දානවා මේ YouTube එකට
ඒකේ ඒ channel එකේ බලන්න. හරි. එහෙම නැත්නම් group එකේ ඉන්න. එතකොට ඒකට දානවා මම මේ විශේෂ ගැටලු මොන හරි විසඳුවොත් හරි ඒව දානවා. ඒව බලන්න. හරි. තොර කෝණය බෙදීම කාලය. ඒතර කෝණය කියන එක මම සංකේතවල ලියන වට 120යි. හරි වට 120යි මම ඒක ලියන්නම් 25 ලා n වට ගන්න මේ දිව්‍ය වට ගණන අපොඩි සමීකරණයක් හදන්න වට ගණන බෙදීම කාලය. හරි මේ පොඩි සමීකරණයක් හදන්න කාලය. එතකොට ඔයාලට අර ඕනම ගානක් හදන්න පුළුවන්. ඒකයි අනිත් එක මූලික සමීකරණ මේක. දැන් අපි පුරුදු වෙන්න නරකයි ඕනටද සමීකරණ වල ලැබෙහි වෙන්න නරකයි. එතකොට මුල අමතක වෙනවා. ඒ නිසා අපි මේ ක්‍රමයටම ඉගෙන ගමු. එතකොට ඔමේගා සමානයි මෙන්න මේකට කියනවා ළමයි වට ගණන කාලයෙන් බෙදුවාම ඒ කියන්නේ තප්පරයකට එන වට ගණන. හරි ඒ කියන්නේ තප්පරයට එන වට ගණන වෙනවා. එතකොට 25 අපි මෙන්න මෙයාට කියනවා f කියලා. f කියන්නේ තප්පරයට වට ගණන. හරි තප්පරයට වට ගණන. තප්පරයට වට ගන්නට එහෙම නැත්නම් තප්පරයට සිදුවන වාර ගණනට කියනවා ළමයි සංඛ්‍යාතය. මොකද සංඛ්‍යාතය හරි එතකොට මෙන්න සමීකරණය එහෙමයි සංඛ්‍යාතය. මේ ක්‍රමය පුරුදු වෙන්න සංඛ්‍යාතය. දැන් අපි උත්තරේ ගමු ඔමේගා සමානයි 2π මොකද ඔමේගා සමානයි 2π f තප්පරයට වට ගණන දයි එතන 2π f කියන්නේ අර මුළු වට ගණන 120යි කාලය මිනිත්තු එකක් කියන්නේ ළමයි තප්පර 60යි. කියන්නේ තප්පරයට වට දෙකයි කියන එකනේ මේ අදහස නේද? එහෙනම් මේ තියෙන්නේ තප්පරයට වට ගණන. හරි දෙක. එතකොට අපිට උත්තරය එනවා ඔමේගා සමානයි මෙතනින් එනවා 2ක් 2 වරක් 2 4යි 4යි 5 රේඩියන් තප්පරයට. අපිට මේ 5 කියන එක හැමම තියන්න මෙහි 5 යනවා 7න් 22. හරි එහෙම නැත්නම් 3.14. මෙහෙම ලිව්වහම ඇති. හොඳයි දැන් අපි බලමු අපි රේඛීය චලිතය ගැන ඉගෙන ගද්දී 8 9 පන්ති වලදී ඉගෙන ගන්නවා දුර කියන්නේ මොකද්ද? විස්ථාපනය කියන්නේ මොකද්ද? වේගය කියන්නේ මොකද්ද? ප්‍රවේගය කියන්නේ මොකද්ද? එතනින් එහාට ඉගෙන ගන්න යන්නේ නැහැ. නමුත් 10 11 පන්තියට යනකොට තව වචන ඉගෙන ගන්න ත්වරණය කියලා එක. ත්වරණය කියන්නේ මොකද්ද? ප්‍රවේගයේ වෙනස් වෙන එකට කියන නමක් නේ. ප්‍රවේගයේ වෙනසට කියන නමක්. දැන් අපි අන්න ඒක භ්‍රමණ චලිතයටත් තියෙනවා. දැන් විදුලි පංකාවක් නතර වෙලා තියෙන එකක් කියමු. ස්විච් එක දැම්මේ නෑ තාම. සිවිලින් විදුලි පංකාවක් කියන එක. දැන් අපි ස්විච් එක දාලා පංකාව දිහා බලා ඉන්නවා. පංකාවේ වේගය ටික ටික තමයි වැඩි වෙන්නේ. ටික වැඩි වෙනවා. අපි බයිසිකලෙන් ගමනක් යන්න ගත්තා කියමු. බයිසිකල් රෝදේ කෝණික ප්‍රවේගය ටික වැඩි වෙනවා. ඒකට කියනවා මොකද්ද? අර කලින් රේඛීය චලිතයේදී කිව්වා වගේම ත්වරණය කියලා. ත්වරණය. එහෙමනම් අපි දැන් ඉගෙන ගමු කෝණික ත්වරණය.
දැන් ඕගොල්ලන්ට පේනව නේද ලොකු වෙනසක් නැහැ කියන එක මේ සමීකරණ වල එහෙම නේද? ලියා ගන්න මාතෘකාව කෝණික ත්වරණය. කෝණික ත්වරණය. එතකොට විද්‍යානුකූලව කෝණික ත්වරණය කියන්නේ මොකද්ද? ඒකක කාලයකදී ඒ කියන්නේ අර්ථ දක්වන්න කිව්වම අපි ලියන්නේ මේ විදිහට. ඒකක කාලයකදී කෝණික ප්‍රවේගයේ වෙනස කෝණික ත්වරණයයි. කෝණික ත්වරණයයි. කෝණික ත්වරණය. ඒකක කාලයකදී කෝණික ප්‍රවේග වෙනස කෝණික ත්වරණයයි. right දැන් අපි ගනිමු සංකේත ඇසුරෙන් ඔන්න කෝණික ත්වරණය හරි කෝණික ත්වරණය අපි නිකන් ත්වරණයට නම් ඒ අකුරනේ දාන්නේ මේක ඇල්ෆා හරි ඇල්ෆා මම ලියනම් ඇල්ෆා සමානයි සංකේතය ඇල්ෆා සමානයි කෝණික ප්‍රවේගයේ වෙනස අපි අතන v ඍණ u නේ ලියන්නේ රේඛීය එක මේකේ ඔමේගා ඍණ ඔමේගා නෝට් බෙදීම t හරි ප්‍රවේග කෝණික ප්‍රවේග වෙනස බෙදීම කාලය එතකොට මොකද්ද වෙන්නේ අපිට ඇත්තටම මේක ඇල්ෆා t අර වැඩි කරලා ඒව ආරෝමය කරලා අපිට ලියන්න පුළුවන් ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා t ඔමේගා නෝට් ධන ඇල්ෆා t හරි ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා t කවුරු වගේද v සමානයි u ධන at වගේ v සමානයි u ධන at අන්තික ඒ වගේමයි නේද බලමු මේ වගේමද කියලා ගණන් හදලාද නේද ගණනුත් එහෙමද කියලා දැන් මේක අපිට හුරු නෑ තාම මේක හුරුයි ඒතකොට හුරු දේ ඇසුරෙන් මේ නොහුරු දේ අපි පුරුදු වෙමු එහෙම තමයි පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්නේ නේද හරි හරි දැන් අපි ගැටලුවක් නිර්මාණය කරගමු. ඉතින් ගැටලු කියන්නේ අපි අවටම කියන දේවල් නේද? දිව්‍ය ලෝකෙන් ගේන ඒවා නෙවෙයි. හරි අපි අවට දේවල්. එහෙනම් මෙන්න ගැටලුව. පාපැදියක් මෙතන ලියමු නේද? අමන්නේ. අස්වැනි ප්‍රශ්නේ නේ. පාපැදියක් නිශ්චලතාවෙන් ගමන් ආරම්භයි. මිනිත්තුවක් වන විට රෝදයේ කෝණික ප්‍රවේගය 12 රේඩියන් තප්පරයට විය. නියත ත්වරණයක්
නියත තොරණයක් තිබුණේ නම් ප්‍රධාන ප්‍රශ්නේ රෝදයේ කෝණික තොරණය කීයද? රෝදයේ කෝණික තොරණය ළමයි රෝදයේ කෝණික තොරණය කොපමණද? රෝදයේ කෝණික තොරණය කොපමණද? අපි බලමු ඒකට උත්තරේ මොකක්ද කියලා. එතකොට නියත තොරණයක් තිබුණේ නම් රෝදයේ කෝණික තොරණය කොපමණද? හොඳයි අපි උත්තරේ ගමු. එතකොට අපි ළමයි දැන් මෙන්න මේ දැන් හුරු පුරුදු සමීකරණ තියෙනවා. දැන් මේ මූලික සමීකරණ අසුරෙන් ගන්නේ දැන් අපිට හුරු පුරුදු ක්‍රමයක් තියෙනවා f = m. ඒක හුරු පුරුදු ක්‍රමයක් නේද? ඉතින් අන්න ඒ වගේ සමීකරණ මතක තියුණාට කමක් නැහැ. අර සමහර සමීකරණ තියෙනවා දැන් ඇත්තට ඒවත් ආවේ කොහොමද මේ සමීකරණේ? අන්න ඒ අවබෝධය අපිට තියෙන්න ඕනේ. හරි ඒකයි මම කියන්නේ සමීකරණ වලට අබ්බැහි වෙන්න එපා කියලා. අපි මේ වගේ සරල සමීකරණ වෙනවා අන්තිමට. ඊට පස්සේ හුරු පුරුදුයි. මේවා ආවේ කොහොමද කියලා අවබෝධය තියෙන්න ඕනේ. හොඳයි මොකද දැන් මෙහෙම ලියන්න නැතුව a සමානයි වීරින u බෙදීම t කියලා ලිව්වොත් ඒකේ ලකුණු කපන්නේ නැහැ. ඒක තමයි ඒක ආපු විදිය. මේ වගේ එකක් මූලික අවස්ථාව හැටියට සැලකනවා. එතකොට දැන් අපි මෙයාට අපි ලියන්නේ කොහොමද? අර විදියට ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා t. ඒතර මතක තබා ගැනීම පහසුවට මේක හුරු නිසා ඒ වගේ මේක හිතන්න පුළුවන්. දැන් අවසානයේදී මේ කෝණික ප්‍රවේගය මේ රෝදයේ කෝණික ප්‍රවේගය 12ක් වුණා. දැන් නිශ්චලතාවෙන් ගමන් ආරම්භුවා කියලා තියෙනවා. ඒතර රෝදේ කැරකුනේ නැහැ. ඇල්ෆා අපි දන්නේ නැහැ. ඉතින් බයිසිකලේ නියත ත්වරණයෙන් යනකොට ඇත්තනම රෝදෙත් යන්නේ නියත ත්වරණයෙන් තමයි වේගය වැඩි වෙන්නේ. හරි? ඇල්ෆා t මිනිත්තුවක් ගත වුණා. මිනිත්තුව කියන්නේ 60 එතකොට 60යි. දැන් අපි උත්තරයක් ගමු නේද? දෙපැත්ත 60න් බෙදමු. දෙපැත්ත 60න් බෙදුවොත් කීයද ළමයි? ඇල්ෆා සමානයි 12 බෙදීම 60යි. ඒ කියන්නේ මේක 1යි මේක 5 වෙනවා. 5න් 1යි කියන්නේ 10න් 2 නේද? හොඳයි. ඇල්ෆා සමානයි 0.2යි. හරි 0.2යි රේඩියන් තප්පර වර්ගයට ඔන්න කෝණික ත්වරණය වෙනවා. right හරි නේද? දැන් ඉක්මනට ලියා ගන්න. පුළුවන් තරම් මාත් එක්කම වගේ ලියා ගන්න. දැන් අපි තවත් ගැටලුවක් විසඳමු. දැන් ළමයි මෙහෙම. දැන් කෝණික විස්ථාපනය. දැන් අපි ගන්නවා මෙහෙම. කෝණික විස්ථාපනයේට සමීකරණයක් තියෙන්නේ කෝණික විස්ථාපනය. හරි කෝණික විස්ථාපනය කියන්නේ අර තීටා. තීටා කියලා කියන්නේ ඔමේගා වරක් t. කෝණික ප්‍රවේගයේ වරක් මේ ඒ කියන්නේ හරියට s සමානයි ut වගේ නේද? ut. ඒ වගේ නේද? ඔමේගා t.
දැන් මෙන්න මේ ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය ඔමේගා 1 සිට ඔමේගා 2 දක්වා වෙනස් වෙනවා නම් හරි එහෙම ඒ වගේ එහෙමනම් අපි ලියමු කෝණික ප්‍රවේගය ඔමේගා නෝට් සිට කියලා ලියමු සිට ඔමේගා දක්වා වෙනස් වේ නම් එතකොට අපි ලියනවා කෝණික විස්ථාපනය තීටා කියලා කියන්නේ මෙන්න මේ දෙකේ මධ්‍යන්නේ ඔමේගා නෝට් ධන ඔමේගා බෙදීම 2 වරක් t. එහෙම ලියන්න. එතන ලියන්න පුළුවන් ඒක. දැන් මේ දෙකේ එකතු කරලා දෙකෙන් බෙදෙන එක මේ විස්ථාපනය හොයද්දි ගන්න පුළුවන්. හැබැයි නියත තොරණ පවතිනම් පමණයි. හරි? එතකොට මේක හරියට මේ වගේ නේද? S සමානයි u ධන v බෙදීම 2 වාරයක් t. මොකද මෙහෙම සමීකරණ තියෙනවා. දැන් අපි බලමු මේක හදන්න. ලියාගන්න. දැන් මේ තවත් සමීකරණයක් එතකොට ඔන්න ගත්තා. දැන් ඉතින් තවත් ගැටලුවක් විසඳමු 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නය. දැන් මෙන්න ගැටලුව. මෝටර් රථයක රෝදයේ කෝණික ප්‍රවේගය 10යි රේඩියන් තප්පරයට සිට 4යි රේඩියන් තප්පරයට දක්වා වෙනස් වීමට තත්පර 30ක් ගත වේ. එම කාලයේදී රෝදයේ කෝණික විස්ථාපනය කොපමණද? හොඳයි අපි බලමු උත්තරයක් ගන්න. දැන් අපි බලමු θ සමානයි ඔමේගා නෝට් ධන ඔමේගා බෙදීම 2 වාරයක් t. දැන් ඔමේගා වෙනස් වෙනවා 10 ඉඳලා 4 දක්වා. ඒක බෙදීම 2 කොච්චර වෙලාවක් ගත වෙනවද? තප්පර 30යි. දැන් තප්පර 30යි. දැන් අපි උත්තරයක් ගමු. 10 වරක් 10යි 4යි 14යි 1 2 7යි. 7 වරක් 30 7 3 21යි 210යි රේඩියන්. තර රේඩියන් 210ක් කෝණයක් මේ කැරකෙනවා. අපි නිකන් අමතරව ලියමු කැරකුණු වට ගණන ඇහුවනම් එක වටයක් කියන්නේ 2π නේ. මේක 2π කින් බෙදෙනවා. හරි. ඒක අමතරව ලියමු. අවශ්‍ය නම්
අවශ්‍ය නම් වට ගණන එක ලියා ගන්නවා. ඒ වට ගණන මම n කියලා දාන්න සමානයි තීට බෙදීම 2π. ඒ කියන්නේ එක වටයක් කියන්නේ 2π නේ. ඒ නිසා 210 බෙදීම 2π. දැනට ඔහොම ලියමු. ඒ ඇති ගන්න විදිය අවශ්‍ය නම් විතරක් ඒක ලියා ගන්න. ඒක ලියන්න ඇත්තට ඔයගොල්ලෝ ලියන්න මම ගන්න තියාවුවොත් අවශ්‍ය වුණොත් එහෙම ගත හැකියි. හොඳයි අපි දැන් සමීකරණ දෙකක් ඉගෙන ගත්තා. මේ සාධාරණව ඉගෙන මෙන්න මේ සමීකරණ දෙක තමයි. ඉතර ලොකු ගැටලුවක් නැහැ. ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා ටී. ඒ කියන්නේ අපි අර රේඛීය චලිතයේදී ඉගෙන ගත්තා වගේ සමීකරණයකුත් තවත් පිළිගත හැකි සමීකරණයක් ඉගෙන ගත්තා. තීට සමානයි ඔමේගා නෝට් ධන ඔමේගා බෙදීම 2 වාරයක් t. ඔවා සමීකරණ දෙකක් ඉගෙන ගත්තා. ඉතින් සමීකරණ දෙකයි තියෙන්නේ නේද?